හරිද? එතකොට ගල්පදු ගණන් එන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එක ආකාරයක් තමයි මේ හදාදී ඉස්සල්ලාම හදන්නේ. දෙවෙනි ආකාරය අපි ඊළඟට බලමු. හරිද? එන්න පුළුවන් පළවෙනි ආකාරයේ ගාන තමයි මේක. හරිද? මේක හදමු. ලේසියෙන් හදන්න පුළුවන් ගානක්. ඒ වගේම අනිවාර්යයෙන්ම එනවා. බහුවර්ණ ප්‍රශ්න පත්‍රයට වගේම සමාගම් ගානේ අනිවාර්යයෙන්ම ගැළපීමක් විදිහට කල්බද්දක් එන එක එනවාමයි. හරි. හරි එහෙනම් මේ ඕගොල්ලෝ දැන් කරන්න තියෙන දේ තමයි ලියන්න මේ ගාන. තියෙන්නේ 2024 එක දින සීමිත අරුණ සමාගම කල්බදු පාසුකම් යටතේ යන්ත්‍රයක් අත්පත් කරගත් අතර එහි අවම කල්බදු ගෙවීම වල වර්තමානාගය රුපියල් ලක්ෂ 5කි. කල්බදු කාලය හා ඒ වත්කමේ ඵලදායී ජීව කාලය වසර 5 බැගින් වේ. තවද වාර්ෂික කල්බදු වාරිකය රුපියල් 1,50,000ක් වන අතර එක් වර්ෂයේ වාරිකය තුල ඇතුළත් පොලිය පහත දැක්වේ. මේ ගාන ලියා ගන්න ඉක්මනට පොතේ. හරි මම හිතන්නේ වෙලාව ඇති ලියාගත්තා. හරි දැන් අපි මේක ගිණුම් ගත කරන්න ඕන. හරිද? මේක ගිණුම් ගත කරන්න ඕන. මෙහෙමයි ගිණුම් ගත කරන්නේ. හරි. අපි පළවෙනි පියවර විදියට මෙහෙම කරන්න ඕන. අපේ වත්කම, ඒ කියන්නේ කල්බදු වත්කම සහ දැන් අපි මේක ගන්නෙ ණයටනේ. කල්බදු ක්‍රමයට ණයට ගන්නෙ. කල්බදු වත්කම වගේම කල්බදු වගකීම කීයද කියලා අපි හොයාගන්න ඕන. හරිද? ඒ නිසා පැත්තකින් ලියාගන්න මෙහෙම පැත්තකින් ලියාගන්න ගාන හදන පැත්තෙන් ලියන්න එපා වෙන කොහෙන් හරි ලියාගන්න පළමු පියවර ලියන්න ආරම්භක කල්බදු වත්කම හා පළමු පියවර ආරම්භක කල්බදු වත්කම හා කල්බදු වගකීම හඳුනා ගැනීම. ආරම්භක කල්බදු වත්කම හා කල්බදු වගකීම හඳුනා ගැනීම. පළමු පියවර ඒක. ඉස්සෙල්ලා අපි කරන්න ඕනේ ඒක. ආරම්භක කල්බදු වත්කමයි කල්බදු වගකීමයි අපි ඉස්සෙල්ලා හොයා ගන්න ඕන. ගාන හදන්න කලින් කරන්න ඕන ඉස්සෙල්ලා ඒක. හරි. දැන් අපි බලමු කොහොමද මෙයාගේ වත්කම හොයාගන්නේ. ආරම්භක කල්බදු වත්කම කොහොමද පුතේ හොයාගන්නේ කියලා බලමු. දැන් අපි එහෙනම් බලමු. අපි ගිය සතියේ අන්තිමට ලියාගත්තත් එක්ක කොහොමද කල්බදු වත්කම හොයාගන්නේ? කල්බදු වත්කම හඳුනාගන්නේ කොහොමද? එයාගේ පිරිවැයට නෝට් එක ලියලා තියෙනවා නම් බලා ගන්න ගිහිල්ලා පිරිවැයට තමයි හඳුනා ගන්න ඕන. එහෙනම් අපි බලමු වත්කම එහි පිරිවැයට හඳුනාගත යුතුයි. වත්කම එහි පිරිවැයට හඳුනාගත යුතුයි. වත්කම එහි පිරිවැයට හඳුනාගත යුතුයි. මේකත් ලියන්න. වත්කම එහි පිරිවැයට හඳුනාගත යුතුයි. එතකොට පිරිවැය හැදෙන්නේ කොහොමද? ගිය සතිය අපි ලියාගත්තා. පළවෙනි එක තමයි අවම කල්බදු ගෙවීම් වල වර්තමානාගය. අවම කල්බදු ගෙවීම් වල වර්තමානාගය. දෙවෙනි එක තමයි මූලික තැන්පතුව. මූලික තැන්පතුව. දැන් අපි ඉස්සල්ලාම වාහනයක් ගද්දී යම්කිසි ඩවුන් පේමන්ට් එකක් දාන්න ඕකේ. අන්න ඒක තමයි කියන්නේ මූලික තැන්පතුව. අවම කල්බදු ගෙවීම් වල වර්තමානයේ කියන්නේ ඩවුන් පේමන්ට් එක දුන්නාට පස්සේ අපි මාස ගාණක් ඒක ගෙවීම කරනවානේ නේද? මාස ගාණක් ඒක වාරික ගෙවීම කරනවා. එතකොට ඒ වාරික ගෙවීම කරන්නේ අවුරුදු ගාණකටනේ. එතකොට ඔය ගෙවන අවුරුදු ගානේ අපේ වාරිකවල එකතුව වර්තමාන අගයට කැල්කියුලේට් කරනවා.
වර්තමාන අගයට. අනාගතයේ ගෙවන මුදල් වල වර්තමාන අගයට කැල්කියුලේට් කරගන්න ඕන. එතකොට අවම කල්බදු ගෙවීම් වල වර්තමාන අගය දෙවෙනි එක මූලික තැන්පතුව තුන්වෙනි එක තමයි ඍජු වියදම්. මෙන්න මේ තුන් දෙනාගේම එකතුව තමයි කල්බදු වත්කමේ පිරිවැය වෙන්නේ. මේ තුන් දෙනාගේම එකතුව තමයි කල්බදු වත්කමේ පිරිවැය වෙන්නේ. ඉතින් මේක ලියා ගන්න. කල්බදු වත්කමේ පිරිවැය වෙන්නේ මේ තුන් දෙනාගේම එකතුව. පළමු පියවර හරි විදිහට අපි යොක් කරන්න ඕන. හරි. දැන් ඊට පස්සේ අපි බලමු මෙන්න මේ තුන් දෙනාගේ අගයන් බලමු. ගාන කියවපුවම තියෙනවා එක තැනක අවම කල්බදු ගෙවීම් වල වර්තමාන අගය එහෙම්ම අපිට දීලා තියෙනවා ලක්ෂ 5යි. අපිට දීලා තියෙනවා එහෙම් පිටිම ගෙඩි පිටිම දීලා තියෙනවා අවම කල්බදු ගෙවීම් වල වර්තමාන අගය කීයද එහෙනම් ලක්ෂ 5යි. එයා හරි. බලන්න මූලික තැන්පතුවක් කියලා කොහේ හරි තියනවද? නෑනේ. මූලික තැන්පතුවක් කියලා කොහෙවත් නෑ. ඒත් එක්කම ඍජු වියදම් ඊට අදාළව නැහැ. ඒකකුත් නෑ. එහෙනම් අපිට පිරිවැය විදිහට ගන්න වෙන්නේ මෙතන කීයද? ලක්ෂ 5යි. අනිත් ඒවා අපිට දීලා නැහැ. දීලා තියෙන තොරතුරු අනුව අපේ මේ වත්කමේ කල්බදු වත්කමේ පිරිවැය ගන්න මෙහෙම ලක්ෂ 5යි. හරිද? හරි. දැන් මේ කල්බදු වත්කමේ පිරිවැය ලක්ෂ 5යි. කල්බදු පදනමට අපි ගත්තු යන්ත්‍රයේ පිරිවැය යන්ත්‍රයක් නේ ගන්නෙ. යන්ත්‍රයේ පිරිවැය ලක්ෂ 5යි. එහෙනම් අපි මේක ගිණුම් ගත කරන්න ඕන. හරිද? එහෙනම් එක ගිණුමක් දාන්න T ගිණුමක් දාන්න. ඒ ගිණුම නම් කරන්න භාවිත අයිතිය ඇති. භාවිත අයිතිය ඇති වත්කම් ගිණුම. භාවිත අයිතිය ඇති වත්කම් ගිණුම. ඇයි භාවිත අයිතිය ඇති වත්කම් ගිණුම කියන්නේ? කල්බදු ක්‍රමයට අරගෙන නැත්නම් අපි කියන අපේ භාෂාවෙන් කියව ෆිනෑන්ස් එකකට වාහනයක් අරගෙන අපිට ඒකේ භාවිතා කරන අයිතිය විතරයි තියෙන්නේ. හැබැයි සත්‍ය වශයෙන් අයිතිය තියෙන්නේ කාටද? කල්බදු සමාගමට. අපි අන්තිම වාරිකයේ ගෙවල ඉවරනකම් ඒකේ අයිතිය තියෙන්නේ සමාගමට. ඒකයි වාරික දෙක තුනක් කැරියස් වුණාම අපේ වාහනේ අපි කියන්නේ සීස් කරනවා කියලා. ඇවිල්ලා අරගෙන යන්නේ ඒක. ඒගොල්ලන්ට අයිතිය තියෙනවා. අපි අන්තිම වාරිකයේ ගෙවල ඉවරනකම් ඒකේ අයිතිය තියෙන්නේ ඒගොල්ලෝ. ඒ නිසා අපිට ඒක භාවිතා අයිතිය තියෙන වත්කම. භාවිතා කරන්න අයිතිය තියෙන වත්කම. අයනම් දාගන්න එක භාවිත අයිතිය ඇති වත්කම් ගිණුම. අනිත් ගිණුම දාන්න කල්බදු ණය හිමි ගිණුම. කල්බදු ණය හිමි ගිණුම. හරි පණිවිඩය එවන්න එපා එක එක්කෙනාගේ. දැන් අපි දාමු අවම කල්බදු ගෙවීම් වල වර්තමාන අගය කීයද? ලක්ෂ 5යිනේ. ඒක අපි එනම් දාමු. එහෙනම් මෙහෙමයි. භාවිත අයිතිය ඇති වත්කම් ගිණුම. දැන් මෙතනින් තියෙනවා වත්කම් ගිණුම. වත්කම්නේ. එහෙනම් මෙහෙම දාන්න. අපේ යන්ත්‍රයේ වටිනාකම පිරිවැය කීයද? ලක්ෂ 5යි. එහෙනම් මෙහෙම දාන්න. භාවිත අයිතිය ඇති වත්කම් ගිණුම හර ලක්ෂ 5යි. භාවිත අයිතිය ඇති වත්කම් ගිණුම හර ලක්ෂ 5යි. කල්බදු ණය හිමි ගිණුම බැර ලක්ෂ 5යි. ඇයි ලක්ෂ 5ක යන්ත්‍රයේ ණයට ගන්නේ ණය පදනමක්. කල්බදු ක්‍රමය කියන්නේ ඉතින් එක්තරා විදිහක ණය පදනමක්. එතකොට කල්බදු ණය හිමිය වැඩි වෙනවා. භාවිත අයිතිය ඇති වත්කම් වැඩි වෙනවා. මේකට දානවා කල්බදු ණය හිමි. මේකට දානවා භාවිත අයිතිය ඇති වත්කම්. පළමු පියවර ඕකේ. මොකක්ද පළමු පියවර? ආරම්භක කල්බදු වත්කම හා කල්බදු වගකීම දැන් අපි හඳුනාගත්තා. හරිද? එතකොට භාවිත අයිතිය ඇති වත්කම් ගිණුම හර කරා කල්බදු ණය හිමි ගිණුම බැර කරා. හරිද? ඒක ඕකේනේ දැන්. ඒක හරි. අපි යමු දෙවෙනි පියවර. මම මේක මකන්නම්. දෙවෙනි පියවරට යමු. පළමු පියවර හරි ආරම්භක වත්කමයි වගකීමයි දැන් අපි හොයාගත්තා. යමු දෙවෙනි පියවර. දෙවන පියවර. ලියන්න දෙවන පියවර කල්බදු පොලිය හා කල්බදු වාරිකය
ගිනුම් ගත කිරීම. කල්බදු පොලිය හා කල්බදු වාරිකය ගිනුම් ගත කිරීම. කල්බදු පොලිය හා කල්බදු වාරිකය ගිනුම් ගත කිරීම දෙවෙනි පියවර වෙන්නේ ඒක. හරි. ගානේ දීලා තියෙනවා වාරිකය 1,50,000යි. වාරිකය හරි. 1,50,000යි. දැන් හොයාගන්න ඕන පොලිය කීයද කියලා. පොලිය මෙහෙමයි හොයන්නේ. අපිට පොලිය ටික අවුරුදු වලට අදාළව දීලා තියෙනවා. දැන් අපි ඉන්න අවුරුද්දේ පොලිය බලන්න ඉස්සෙල්ලා. ඉන්න අවුරුද්දේ පොලිය ඉස්සෙල්ලා දාගන්න ඕන. අපි ඉන්නේ 2024යි 1. 2024යි 1. එහෙනම් මේ කාලච්ඡේදය ඉවර වෙන්නේ කවද්ද? 2024යි 1 පටන් ගන්නවා නම් ඉවර වෙන්නේ 2021 3:31. එහෙනම් අපි ආйти කාල සීමාව මොකක්ද? මෙන්න මේක 2020 21. පොලිය කීයද එතකොට? යාට අදාළව 50,000යි. පොලිය 50,000යි. දැන් අපි එහෙනම් කල්බදු පොලිය මේ කල්බදු ණය හිමියන්ට ගෙවිය යුතුයිනේ. එහෙනම් දාගෙන අලුත් ගිණුමක් කල්බදු පොලී ගිණුම. කල්බදු පොලී ගිණුම. කල්බදු පොලී ඉස්සලා දාගමු. මෙහෙම එන කල්බදු පොලී ගිණුම හර 50,000යි. කල්බදු පොලී ගිණුම හර 50,000යි. කල්බදු ණය හිමි ගිණුම බැර 50,000යි. කල්බදු පොලී ගිණුම හර 50,000යි. කල්බදු ණය හිමි ගිණුම බැර 50,000යි. කල්බදු පොලී ගිණුම හර 50,000යි. කල්බදු ණය හිමි ගිණුම බැර 50,000යි. හරි. පොලිය ගිණුම් ගත කරා. දැන් වාරිකය. දැන් අවුරුද්දට සැරයක් අපි වාරිකයක් ගෙවනවා. දැන් වාරිකයේ ගිණුම් ගත කරනවා. වාරිකයේ ගිණුම් ගත කරමු. වාරිකයේ ගිණුම් ගත කරන්න මෙහිමයි. වාරිකයේ ගෙවද්දි ණයක් අරගෙන ඒ ණය ගෙවද්දි ණය අඩු වෙනවනේ. එහෙනම් මෙහෙමයි. කල්බදු ණය හිමි ගිණුම හර 1,50,000යි. කල්බදු ණය හිමි ගිණුම හර 1,50,000යි. අනිත් ගිණුම මම මෙහෙන් දාන්නම්. මුදලින්නේ ගෙවන්නේ එහෙනම් මුදල් පාලන ගිණුම බැර 1,50,000යි. කල්බදු ණය හිමි ගිණුම හර 1,50,000යි. මුදල් පාලන ගිණුම බැර 1,50,000යි. කල්බදු ණය හිමි ගිණුම හර 1,50,000යි. මුදල් පාලන ගිණුම බැර 1,50,000යි. හරි. දෙවෙනි පියවරත් හරි. පොලියයි වාරිකේනේ ගිණුම් ගත කරන්න තිබ්බේ. හරි නේද දෙවෙනි පියවර? හරි. දෙවෙනි පියවර හරි. මේ පියවර විදිහට මතක තියාගන්න ලේසි. පියවර විදිහට මතක තියාගන්න. හරි. යමු තුන්වෙනි පියවර. තුන්වෙනි පියවර. තුන්වෙනි පියවර. ලියන්න කල්බදු ජංගම හා ජංගම නොවන කල්බදු ජංගම හා ජංගම නොවන කොටස් හඳුනා ගැනීම. ජංගම කොටසයි ජංගම නොවන කොටසයි කියලා දෙයක් හොයාගන්න ඕනේ. මොකක්ද මේ කියන්නේ? හරි. ඉස්සෙල්ලා මෙහෙම කරන්නකෝ. ඔයාගේ කල්බදු ණය හිමි ගිණුම තුලනය කරන්න. ඒක විතරක් ඇති. කල්බදු ණය හිමි ගිණුම තුලනය කරන්න. කල්බදු ණය හිමි ගිණුම තුලනය කරන්න. දැන් එහෙනම් අපි ඉස්සෙල්ලා බලමුකෝ ජංගම කොටස. කල්බදු වල ජංගම කොටස. එහෙනම් ලියන්න කල්බදු
ජංගම කොටස. හැබැයි මං අර එදා දුන්නු වීඩියෝ එක ගෲප් එකේ දාපු වීඩියෝ එක නම් එකෙක්වත් බලලා නැහැ. ඒක නම් ඔප්පු වෙනවා. කල්බදු ජංගම කොටස හොයන්නේ මෙහිමයි. කල්බදු වාරිකයෙන් අඩු කරනවා ඊළඟ වසරේ පොලිය. කල්බදු වාරිකයෙන් අඩු කරනවා ඊළඟ වසරේ පොලිය. දැන් කල්බදු වාරිකය කීයද මේකනේ 1,50,000යි කල්බදු වාරිකය. ආයෙනම් දාමු. කල්බදු වාරිකය 1,50,000යි. ඊළඟ වසරේ පොලිය. දැන් අපි ඉන්නේ කොයිද? දැන් දාමින් අපි මෙතන. ඊළඟ අවුරුද්ද නේද මේ? මේ තියෙන ඊළඟ අවුරුද්ද. ඊළඟ අවුරුද්දේ පොලිය කීයද එතකොට? 40,000යි. එහෙනම් ඊළඟ අවුරුද්දේ පොලිය අඩු කරනවා 40,000යි. ඒ කියන්නේ ඔක්කොම කීයද? ජංගම කොටස කල්බදු ණය හිමි ජංගම කොටස කීයද? 1,10,000යි. කල්බදු ණය හිමි ජංගම කොටස 1,10,000යි. එතකොට මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ කල්බදු ණය හිමි කියලා ජංගම වගකීම් වල මේ 1,10,000 පෙන්වන්න ඕන. ඇයි එහෙම කරන්නේ? දැන් ප්‍රශ්නේ එහෙමනේ. එකපාර ජංගම නොවන වගකීම් දාන්න පුළුවන් නේ. ඇයි මේක අපිට නැවත ගෙවන්න අවුරුදු 5ක් තියෙනවා. දිගු කාලින ණයක්නේ. අවුරුදු 5ක් තියෙනවා. ඇයි මේක ජංගම මේ වගකීම් වලක් දාන්නේ? පුතේ ඊළඟ අවුරුද්දේ මේ ණය අනිවාර්යයෙන්ම ගෙවන්න ඕන. ඊළඟ අවුරුද්දේ මේ ණය අනිවාර්යයෙන්ම ගෙවන්න ඕන. එතකොට උපරිම එතන ණය ගෙවන්න තියෙන අවුරුද්දයිනේ. එතන උපරිම මේ 1,10,000 කොටස පොලිය නැතුව ණය කොටස නෙමෙයි අපි ගත්තේ. ණය කොටසක් තියෙන 1,10,000ක්. මේ ණය කොටස ගෙවන්න උපරිම තව මට තියෙන්නේ මාස 12යි. ඊළඟ අවුරුද්ද අපි මේක හදන්නේ 3.31. ඊළඟ අවුරුද්ද ඇතුළත ගෙවන්න. ඉතින් මාස 12කට වැඩි නෑනේ. අඩුයි. එහෙනම් ඒක ඉස්සෙල්ලා ජංගම වගකීමක් විදිහට දාන්න ඕන. ජංගම වගකීමක් විදිහට. හරිද? දැන් හරි. ජංගම කොටස හොයාගත්තා. දැන් හොයන්න ඕන ජංගම නොවන කොටස. ජංගම නොවන කොටස. මෙහෙන් ගන්නම්. කල්බදු ජංගම නොවන කොටස. ඒක හොයන්නේ මෙහෙම. කල්බදු ණය හිමි ගිණුමේ ශේෂය තියෙනවනේ. ආයෙනම් ගන්නවා. කල්බදු ණය හිමි. ඒකෙන් අඩු කරනවා අපි අර කලින් හොයාගත්ත ජංගම කොටස. ජංගම කොටස අඩු කරගන්නවා. එහෙනම් ලේසි. එහෙනම් ඉස්සෙල්ලා අනිවාර්යයෙන්ම ජංගම කොටස හොයාගෙන ඉන්න ඕන. මෙතනට එන්න නා. කල්බදු ණය හිමි ගිණුමේ ශේෂය 4,04යි. ජංගම නොවන කොටස කීයද? ජංගම කොටස 1,10,000යි. එතකොට ඔක්කොම එනවා 2,90,000යි. ජංගම නොවන කොටස. කල්බදු ණය හිමි ජංගම. මේක ඉතින් නැවත ගෙවන්න. මේ 2,90,000 නැවත ගෙවන්න කොහොමත් අවුරුද්දකට වඩා වැඩි කාලයක් අපිට chance එක තියෙනවා. හැබැයි අරක ඊළඟ අවුරුද්ද වෙද්දී අනිවාර්යයෙන් ඊළඟ අවුරුද්දේ අන්තිම වෙද්දී අනිවාර්යෙන් ගෙවිය යුතුයි. හරි. තව වැඩක් තියෙනවා. දැන් අපි බලමු මේක මූල්‍ය ප්‍රකාශන වල කොහොමද පෙන්වන්නේ කියලා. හරි. එතකොට මෙතනින් මූල්‍ය ප්‍රකාශන වල අපි ගමු ආදායම් ප්‍රකාශය. ආදායම් ප්‍රකාශය ගත්තොත් එක අයිතමයක් එකතු වෙනවා. ඒ තමයි කල්බදු පොලිය. කල්බදු පොලිය අපේ මූල්‍ය වියදම් යටතේ දානවා. ආදායම් ප්‍රකාශය එහෙනම් මූල්‍ය වියදම් යටතේ කල්බදු පොලි 50,000යි. කල්බදු පොලිය කීයද? 50,000. එහෙනම් කල්බදු පොලිය වැටෙනවා මූල්‍ය වියදම් යටතේ. ආදායම් ප්‍රකාශයට එහෙම. ආදායම් ප්‍රකාශයට එහෙම. ඊපස්සේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට කොහොමද යන්නේ කියලා බලමු. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට. මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. එකක්නේ කවුද? අපි ගන්නමු ජංගම නොවන වගකීම්. ජංගම නොවන වගකීම්
ජංගම නොවන වගකීම් කොටස කීයද යන්නේ 2,90,000යි. එහෙනම් මෙතන දානවා කල්බදු ණය හිමි 2,90,000යි. ජංගම නොවන කොටස ඉස්සෙල්ලාම දැම්මා. ඊට පස්සේ දානවා ජංගම වගකීම් යටතේ ජංගම කොටස. ජංගම වගකීම් යටතේ ජංගම කොටස. එතනත් ලියනවා මෙහෙම කල්බදු ණය හිමි කීයද 1,10,000යි. 1,10,000යි. අන්න ඔය විදිහටයි කල්බදු ගාණක් අපි දාන්නේ. ඊට පස්සේ අපි බලමු මේකේ ෂෙය බලන්නේ කොහොමද කියලා. ෂෙය ෂේ බලමු. එහෙනම් ලියන්න ඊට පස්සේ කල්බදු වත්කමට අදාළ ෂේ ගැලපීම. මේකට ෂේ ගලපන්න යන්නේ කල්බදු වත්කමට අදාළව ෂේ ගැලපීම. හරි. දැන් කල්බදු පදනම මත කල්බද්දක් ගද්දී සමහර කල්බදු තියෙනවා කල්බදු ඔක්කොම ගෙවලා ඉවරනාට පස්සේ ඒකේ අයිතිය ගත්තු කෙනාට යනවා. ඒ කියන්නේ අපි හිතන්නකො මෝටර් බයික් එකක් ගෙවලා ඉවරනාට පස්සේ ඔක්කොම ගෙවලා ඉවරනාට පස්සේ අයිතිය අපිටනේ. එහෙම වෙනකම් තියෙනවා කල්බදු තියෙනවා. සමහර ඒවා තියෙනවා කල්බද්දට ගන්නවා හැබැයි ගෙවලු ඉවරුනාම ඒගොල්ලන්ට අයිති වෙන්නේ අපි කියන එක මෙහෙයුම් කල්බද්දක් කියලා. ගෙවලා ඉවරුනාම අයිති වෙන්නේ නැහැ. තේරෙනවද? ගෙවල ඉවරුනාම අයිති වෙන්නේ අපි කියන එක මෙහෙයුම්. ඒ කියන්නේ විවිධ මේ කල්බදු තියෙනවා. ඒක පාවිච්චි කරන්න ගන්නේ හැබැයි අපිට අයිති කරගන්න බලන්නේ නෙමෙයි. අන්න ඒ වගේ වත්කම් තියෙනවා. හරි. මෙහෙම කරමු. ලියන්න යටින් කල්බදු වත්කමේ අයිතිය කල්බදු වත්කමේ අයිතිය කල්බදු ගිවිසුම අවසානයේදී කල්බදු වත්කමේ අයිතිය කල්බදු ගිවිසුම අවසානයේදී කල්බදු ගැනුම් කරුට කල්බදු ගැනුම් කරු. ඒ කියන්නේ අපිට කල්බදු ගැනුම් කරුට මෙච්චරක් දාගන්න කල්බදු ගැනුම් කරුට. ඊට පස්සේ ඒක මේ විදිහට ඔප්ෂන් දෙකකට යනවා. හිමි වේ නම් අනිත් පැත්තේ හිමි නොවේ නම් හිමි වේ නම් හිමි නොවේ නම් ඒ කියන්නේ අයිතිය ලැබෙනවා නම් අයිතිය ලැබෙන්නේ නැත්තම් හිමි වේ නම් හිමි නොවේ නම් අපිට අයිතිය අන්තිමේදී ලැබෙනවා නම් අපි ෂෙයා කරන්න ඕනේ එයාගේ ඵලදායි ජීව කාලයට. එහෙනම් ලියන්න ඵලදායි ජීව කාලයට. අපි වත්කම ගත්තට පස්සේ ගිවිසුම අවසානයේ කියන ඔක්කොම වාරයක ගෙවුවට පස්සේ අපිට තාමත් අයිති වෙන්නේ නැත්තම් ඒක මෙහිමයි. අපි ගාව තියෙනවානේ ඵලදායි ජීව කාලය. අපි ගාව තියෙනවා ඵලදායි ජීව කාලය. ඒ වගේම අපිට තව කාලයක් මෙතන තියෙනවා කල්බදු කාලය. මේ තියෙන්නේ කල්බදු කාලය. ඒකත් ලියන්න කල්බදු කාලය. මේ දෙන්නගෙන් අඩුම කෙනාට තමයි අපි බලන්න ඕන. අඩුම එක්කෙනාව තෝරගෙන තමයි ෂෙයා බලන්නේ. තේරෙනවද? අන්තිමට හිමි වෙන්නේ නැත්තම් අඩුම කෙනාට බලලා තමයි ෂෙයා ටික බලන්නේ.
හරිද? දැන් ඉතින් හැබැයි මේ ගානේ කියලා නෑ නේද? කල්බදු කිවිසුම අවසානයේදී කල්බදු වත්කමේ අයිතිය ගැනුම් කරුට මාරුවේ. නැත්තම් ගැනුම් කරුට හම්බෙනවා, ලැබෙනවා කියලා කොහෙවත් නෑ. ඒව සඳහනක් නැත්තම්, විශේෂ සඳහනක් නැත්තම් අපි උපකල්පනය කරනවා මේක ගෙවලි වුණාම අපිට හම්බෙනවා, හිමි වෙනවා කියලා. හරිද? හිමි වෙනවා. හැබැයි අනිත් පැත්තෙන් කිසි බාධාකුත් වෙන්නේ නැහැ. කල්බදු කාලයයි කල්බදු වත්කමේ ඵලදායි ජීව කාලය වසර 5යි. දෙන්නගෙම එකම ආගයන්. එතකොට මෙතන ඉතින් අඩු වගේ හොයන්නත් ඕනේ නැහනේ. මෙයත් 5යි, මෙයත් අවුරුදු 5යි. එතකොට දෙන්නම කොහොමත් 5මනේ. එතනත් එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි සඳහනක් නැත්තම්, විශේෂ සඳහනක් නැත්තම් හිමි වෙනවද නැද්ද කියලා මුකුත්ම සඳහනක් නැත්තම් බලන්න වෙන්නේ හිමි වෙනවා කියලා. අයිතිය මාරු වෙනවා කියලා. අයිතිය අපිට ලැබෙනවායි කියලා. හරි එහෙනම් අපි ෂේ බලමු. හරි කල්බදු මේ වත්කම කීයද? වත්කමේ අගේ ලක්ෂ 5යිනේ. කල්බදු භාවිතයි තියෙති වත්කමේ අගේ ලක්ෂ 5යි. බෙදන්න ඕන කොහෙන්ද? ඵලදායී ජීව කාලය. අවුරුදු 5යි. එහෙනම් වාර්ෂික ෂය ලක්ෂයයි. වාර්ෂික ෂය එනවා ලක්ෂයක්. වාර්ෂික ෂය ලක්ෂය. එහෙනම් මෙහෙමයි දාන්නේ. යන්ත්‍ර ෂයගිණුම හර ලක්ෂයයි යන්ත්‍ර ෂය වෙන් ගිණුම නැත්නම් යන්ත්‍ර ෂය වෙන් කිරීමේ ගිණුම බැර ලක්ෂයයි. යන්ත්‍ර ෂය ගිණුම හර ලක්ෂයයි යන්ත්‍ර ෂය වෙන් කිරීමේ ගිණුම බැර ලක්ෂයයි. ඔන්න අපිට එන්න පුළුවන් එක්තරා විදිහේ ගාණක් ඇදුවා. හරි. මේ අපිට එන්න පුළුවන් තව ගාණක්. මෙහෙමත් ගාණ එනවා. අර විදියටත් එනවා මේ විදියට. එන්න පුළුවන් අවස්ථා දෙක මෙහෙමයි ආ. හැබැයි ලේසි. කොහොම දුන්නත් අපිට ගාණ හදාගන්න ලේසි. හරිද? අපි පළවෙනි පියවරට යන්න. පළවෙනි පියවර ගාණ ලියලා වෙන පළවෙනි පියවර මොකක්ද? ගිහින් බලන්න කලින් කියද පළවෙනි පියවර මොකද්ද? කල්බදු වත්කමයි කල්බදු වගකීමයි හොයාගන්න ඕන. නේද? කල්බදු වත්කමයි කල්බදු වගකීමයි. කොහමද කල්බදු වත්කම හැදෙන්නේ? අවම කල්බදු ගෙවීම වල වර්තමානයේ ඊට පස්සේ මූලික තැන්පතුව ඊට පස්සේ ඍජු වියදම්. ඔය තුන් දෙනාගේම එකතුවනේ කලින් ගානට ගිහින් බලන්න. ඔය තුන් දෙනාගේම එකතුව. මොකක්ද? අවම කල්බදු ගෙවීම වල වර්තමාන අගය. ඊට පස්සේ මූලික ගෙවීම නැත්තම් මූලික තැන්පතුව. ඊට පස්සේ ඍජු වියදම්. මේ තුන් දෙනාගේම එකතුවනේ වත්කමේ පිරිවැය වෙන්නේ. හරි. දැන් බලන්න අවම කල්බදු ගෙවීම වල වර්තමානගේ තියනවාද කොහේ හරි? නෑනේ. අවම කල්බදු ගෙවීම වල වර්තමානගේ දීලා නෑ. එහෙනම් පොඩ්ඩක් කියව තියමු. මූලික තැන්පතුව. මේ තියෙන මූලික ගෙවීම ලක්ෂ 2යි. මූලික ගෙවීම හම්බුණා. එහෙනම් මූලික තැන්පතුව ලක්ෂ 2යි. ඍජු වියදම් මූලික ඍජු පිරිවැය 10000ක් තියෙනවා. එයාව 10000ක් තියෙනවා. දැන් ප්‍රශ්නේ ආවම කල්බදු ගෙවීම වල වර්තමානගේ මෙයා අනිවාර්යෙම ඉන්න ඕනේද? වෙන මොනවාද මූණන් ඉන්න ඕනේ. ඉතින් මූ හොයාගන්න තමයි අපිට මෙහෙම එකක් දීලා තියෙන්නේ. මෙහෙම එකක්. ඔන්න ඉතින් කැල්කියුලේටරයක් ඕන වෙනවා කියන්නේ ඕක තමයි හරි. බලමු. මෙහෙම ගන්න. මේ තියෙන්නේ අවුරුදු 4ක්. දැන් කල්බදු කාලය කීයද? අවුරුදු 4යිනේ. අවුරුද්දට අපි ගෙවන වාරිකයේ වටිනාකම කීයද? වාර්ෂික වාරිකයක වටිනාකම 80000යි. මේ 80000 වර්තමාන 80 ගානේ අවුරුදු 4ක් ගෙවනවානේ. මේ ගෙවන වටිනාකම් වල වර්තමානක දැන් 8 වරක් 4 32000යි. මේ 3,80,000 වරක් 4 කියන්නේ 3,20,000යිනේ. එතන දැන් බලන්න ඕන ඔය 3,20,000 වර්තමානයේ වෙද්දි කීයක් වටිනවද කියලා. හරි මෙහෙම කරන්න වට්ටම් සාධක ගන්න. මෙහෙම පිළිවෙලට ගන්න 0.9යි 0.8යි 0.7යි 0.6යි. පේපරේ වට්ටම් සාධක දෙනවා. මෙහෙ ගෙඩි පිටින් දෙනවා. හරි. දැන් වාර්ෂික වාරික දාගෙන යන්න වැඩි කරන්න ඕන වාර්ෂික වාරික වලින්. වාර්ෂික වාරික 80000මනේ වෙනස් වෙන්නේ 80000යි 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 මෙයාටත් 80000යි. දැන් බලන්න 0.9 වැඩි කරනවා 80000යි 72000යි. කැල් නැති උන් ඉතින් මගෙන් බලන් ලියා ගන්න.
මෙයාට එනවා 64000යි. මෙයාට එනවා 56000යි. මෙයාට එනවා 48000යි. දැන් බලන්න ඔක්කොම එකතු කරලා 72000යි 64000යි 56000යි 48000යි 240000ක් අවම කල්බදු ගෙවීම් වල වර්තමානයේ 240000යි. අවම කල්බදු ගෙවීම් වල වර්තමානයේ එන හොයාගත්තනේ ආව. එහෙනම් හරි. අවම කල්බදු ගෙවීම් වල වර්තමානයේ 240000යි. හරි. වට්ටම් සාධකයෙන් වැඩි කරලා ගෙනාවා. කැල්කියුලේටරයක් ඕන. දැන් අපේ කාලේ නම් කැල්කියුලේටර් තිබ්බේ නැහැ. දශම වලින් ඉතින් වැඩි කරලා ගන්නවා. ඉතින් දශම වැඩි ගුණ කරන්න පුළුවන් වෙලා තියෙනවා. හරි. එතකොට මෙන්න මේ තුන් දෙනාම ඉන්නව නේද? මේ තුන් දෙනාගේම එකතුව තමයි වත්කමේ පිරිවැය වෙන්නේ. ආයෙනම් පිරිවැය කීයද එතකොට? 450000යි. පිරිවැය 450000යි. හරිනේ. වට්ටම් සාධකයේ හොයාගත්ත එක කිසිම ඩවුට් එකක් නැහැ. හරි. දැන් ගාන හදන්න යා. මම වට්ටම් සාධක පොඩ්ඩක් මකන්න මට ඉඩ නැහැනේ. මම මේ හරිය මකන්න. ගානට යමු දැන්. හරි. ඉස්සල්ලාම දාගන්න භාවිත අයිතිය ඇති වත්කම් ගිණුමයි කල්බදු ණය හිමි ගිණුමයි. භාවිත අයිතිය ඇති වත්කම් ගිණුමයි කල්බදු ණය හිමි ගිණුමයි දාන්න. හරි. දැන් මේකින් එක ගිණුම් ගත කරමු. අවම කල්බදු ගෙවීම් වල වර්තමානාංගය. මේ 240000 තමයි මූට මේ අවුරුදු ගාණක් තිස්සේ අපි ගෙවන්නේ. එහෙනම් මෙහෙමයි. භාවිත අයිතිය ඇති වත්කම් ගිණුම හර 240000යි. කල්බදු ණය හිමි ගිණුම බැර 240000යි. භාවිත අයිතිය ඇති වත්කම් ගිණුම හර 240000යි කල්බදු ණය හිමි ගිණුම බැර 240000යි. ඊට පස්සේ මූලික තැන්පතු ඒලාම ගෙවන එකක්. එතකොට අර ණය හිමියන්ට යවන්න බෑ යාව. ණය හිමියන්ට යන්නේ මෙන්න මේක විතරයි යා. ණය හිමියන්ට යන්නේ මෙන්න මේක විතර අනිත් දෙන්නව යවන්නේ නැහැ. හැබැයි ඒගොල්ලන්ගේ මෙතනද ගිණුම් ගත වෙන්න ඕන. මෙතන මෙහෙමයි දාන්නේ. මූලික තැන්පතුව භාවිත අයිතිය ඇති වත්කම් ගිණුම හර 200,000යි. දාන්න ගිණුමක් මුදල් පාලන ගිණුම බැර 200,000යි. මුදල් පාලන ගිණුම බැර 200,000යි. මේකට දානවා මුදල් අනිත් එකට දානවා භාවිත අයිතිය ඇති වත්කම්. ඊට පස්සේ ඍජු වියදනුත් අපි ගෙවන්න වෙනවා. එහෙනම් භාවිත අයිතිය ඇති වත්කම් ගිණුම හර 10000යි මුදල් පාලන බැර 10000යි. හොඳට මතක තියාගන්න කල්බදු ණය හිමියකට යන්නේ අවම කල්බදු ගෙවීම වල වර්තමානාංගය විතරයි. ඕනේ නම් අර වීඩියෝ එක ආයේ බලන්න. ඉත ගිය සතියේම මේ ගෲප් එකේ දැම්මනේ. ඒකේ කතා කරන්නේත් මේ ගණන්ම තමයි. වර්ෂ පොඩ්ඩක් වෙනස් කරා. හරි. පළමු පීවර හරිනේ. වක්කමයි වගකීමයි හරි. ඊට පස්සේ මොකද්ද කරන්නේ? පොලිය හා වාරිකයේ ගිණුම් ගත කරනවා.
පොලිය හා වාරිකය. ඉස්සෙල්ලා පොලිය බලමු. දැන් මේගොල්ලෝ පොලිය හොයලා දීලාද? මේගොල්ලෝ කොහෙවත් අපිට පොලියක් දීලා නැහැ. නේද? පොලියක් දීලා නැහැ. හැබැයි පොලි ප්‍රතිශතය අපිට යම් කිසි තැනක දීලා තියෙනවා. මේක නේද? මේ තින්නේ 100%යි. පොලිය කීයද? 100%යි පොලිය. එහෙනම් ඉස්සෙල්ලා පොලිය මෙහෙමයි. දැන් අපි නාහිමියන්ට ගෙවන්න තියෙන්නේ කීයද? 2,40,000 නේ. ඔය 2,40,000ට 110ක් බලන්න. 2,40,000ට 110ක්. එතකොට කීයද? 24,000යි. මේ අවුරුද්දේ පොලිය කීයද? 24,000යි. පොලිය දීලා නැහැ. දීලා තිබ්බ නැත්තම් අපි කොහොමයි හොයාගන්නේ? එහෙනම් පොලිය ගිණුම් ගත කරමු. එහෙනම් දාන්න ගිණුම කල්බදු පොලිය ගිණුම. කල්බදු පොලී ගිණුම හර 24,000යි. කල්බදු ණයහිමි ගිණුම බැර 24,000යි. කල්බදු පොලී ගිණුම හර 24,000යි. කල්බදු ණයහිමි ගිණුම බැර 24,000යි. කල්බදු පොලිය දීලා තිබ්බේ නැත්නම් ඔන්න ඔය විදිහට අපි හොයාගන්නේ. හරිද? හරි. ඊට පස්සේ වාරිකය ලේසි ගෙඩි පිටින් දීලා තියෙනවා 80,000යි කියලා. එහෙනම් දාමු වාරිකය දාමු. කොහොමද දාන්නේ? කල්බදු ණයහිමි ගිණුම හර 80,000යි. මුදල් පාලන බැර 80,000යි. කල්බදු ණයහිමි ගිණුම හර 80,000යි. මුදල් පාලන බැර 80,000යි. මේකට දානවා මුදල් පාලන, මේකට දානවා කල්බදු ණයහිමි. දිත්ත සටහන් පුළුවන් නේ. විස්තරයට ගිණුම් දෙකේ නම් මාරු කරනවා. හරි. දෙවෙනි පීවරත් හරි. පොලියයි වාරිකයයි ගිණුම් ගත කරා. තුන්වෙනි පීවරේ මොකක්ද තිබ්බේ? ජංගම සහ ජංගම නොවන කොටස් දාන්න ඕන. ජංගම සහ ජංගම නොවන කොටස්. බලමු දාන විදිය. හරි. ඉතින් ඉස්සෙල්ලා මොනවද කරන්න ඕන? ජංගම සහ ජංගම නොවන කොටස් හඳුනා ගන්න නම් මොකක්ද වෙන්න ඕන වැඩේ? කල්බදු ණයහිමි ගිණුම තුලනය කරලා ඉන්න ඕන. එන තුලනය කරන්න. දෙලක්ෂ 74,000යි එකෙන් අඩු වෙනවා 80,000. එක් ලක්ෂ 84,000යි. පර්ගේ 1,84,000යි. ඊගේ ශේෂය 1,84,000යි. හැබැයි මේක එහෙම දාන්න බෑ. කෑලි දෙකකට කඩලා දාන්න ඕන. කෑලි දෙකකට කඩලා දාන්න ඕන. අයන අපි හොයමුද ජංගම කොටස ඉස්සෙල්ලා. ජංගම කොටස හොයමු. ජංගම කොටස කොහොමද එන්නේ? වාරිකෙන් අඩු කරනවා ඊළඟ වසරේ පොලිය. වාරිකෙන් අඩු කරනවා ඊළඟ අවුරුද්දේ පොලිය. හරිද? බලමුද එහෙනම් වාරිකය කීයද? 80,000යිනේ. ඊළඟ වසරේ පොලිය. ඒක පොඩි කේස් එකක්. නේද? ඊළඟ වසරේ පොලිය කොහොමද හොයන්නේ? ලේසි. දැන් අපි ගාව තියෙනවානේ කල්බදු ණයහිමි 1,84,000. තව මේගොල්ලන්ට 1,84,000 ගෙවන්න ඕන. ඉතින් ඔය ගානටනේ අපි පොලියත් බලන්නේ. එහෙනම් මෙහෙම බලන්න. 1,84,000ට පොලි ප්‍රතිශතය 100%යිනේ. බලන්න. 18,400යි. 18,400යි. ඊළඟට ඉතුරු වෙලා තියෙන බැලන්ස් එකට ප්‍රතිශතය බලන්න. එහෙනම් වාරිකයේ 80,000යි පොලිය 18,400යි. අපිට එතන එනවා ජංගම කොටස එහෙනම් 61,600යි. ජංගම කොටස 61,600ක් එනවා. ජංගම කොටස 61,600ක්. හරිනේ. එහෙනම් ජංගම නොවන කොටස ඉතාමත් ලේසි. ජංගම නොවන කොටස කොහොමද හොයන්නේ? කල්බදු ණයහිමියන්ගෙන් දැන් ඉන්න කල්බදු ණයහිමියන්ගෙන් ජංගම කොටස අඩු කරනවා. දැන් හොයාගත්තු කොටස අඩු කරනවා. කල්බදු ණයහිමියෝ කීයද?
1,84,000යි. ජංගම කොටස 61,600යි. අඩු කරන්න එහෙනම්. උත්තරේ එනවා 1,22,400යි. 1,22,400යි. ජංගම නොවන කොටසත් හොයාගත්තා. හරි නේද එකක්? ඒකත් ඕකේ. හරි. හරි දැන් අපි බලමු ඒත් එක්කම ෂෙයර්ත් බලමුද? ෂෙයර් බලන විදිය. මම මේ කල්බදු පොලියයි මුදල් පාලන එකයි පොඩ්ඩකට මකන්න. මොකද මට ඉඩ නැහැ. ෂෙයර් වාර්ෂික ෂෙයර් බලන්න ඕන. හරි දැන් බලන්න මේක දීලා තියෙනවා කල්බදු කාලය අවසානයේ කල්බදු වත්කම කාට දෙන්නේ ගැනුම් කරුට මාරුවේ. එහෙනම් කලින් ගිහින් බලන්න අපි ලිව්වා නෝට් එක කල්බදු ගැනුම් කරුට මාරු වෙනවා නම් මොන කාලයටද බලන්නේ? ඵලදාය ජීව කාලයට. කල්බදු ගැනුම් කරුට මාරු වෙන්නේ නැත්තම් ඵලදාය ජීව කාලයයි කල්බදු කාලයයි කියන අගයන් වලින් අඩුම කාලය තෝරගන්න. දැන් අපි බලමු මාරු වෙන්නේ නැත්තම් අපි බලමු මාරු වෙන්නේ නැත්තම් මේ ඵලදාය ජීව කාලය 5යිනේ. කල්බදු කාලය 4යිනේ. මාරු වෙන්නේ නැත්තම් එහෙනම් අපි බලන්න ඕන 4ට. අඩුම කෙන එයානේ. දැන් මෙතන තියෙන මාරු වෙනවලු. අයිතිය මාරු වෙනවා නම් ඵලදාය ජීව කාලයට තමයි බලන්න ඕන. එහෙනම් බලමු. වත්කමේ පිරිවැය කීයද? වත්කමේ පිරිවැය මේ තියෙන මෙතන ඔක්කොම එකතු අපි කලිනුත් හැදුවා. ඔක්කොම 4,50,000යි. පිරිවැය 4,50,000යි. බෙදනවා ඵලදාය ජීව කාලය වසර 5යි. වසර 5යි. එහෙනම් වාර්ෂික ෂය එනවා 90,000යි. වාර්ෂික ෂය එනවා 90,000යි. මේ මොකක්ද මේ ෂය වීම? වාර්ෂික ෂය. පුළුවන් වුණොත් මේකත් මම එඩිට් කරලා YouTube එකේ දාන්න. ඒතර ආයෙ බලන්න පුළුවන් නේ. හරිනේ. වෙන වැඩේ කොහොමද කියලා දන්නවා. එතකොට කල්බදු ගණන් මේ ලේසි. හරිද? ඕනේ ප්‍රැක්ටිස් එක. පොඩ්ඩක් වැඩ කැලේ ටිකක් තියෙන. හැබැයි අනිත් ඒවාට වඩා අපිට ඔක්කොම ඇත්තම කිව්වොත් පියවරවල් කටපාඩමෙන් යම් කිසි තුරකට හරි හදාගන්න පුළුවන්. කටපාඩම් කරන්න යන්නත් එපා. හැබැයි කටපාඩම් කරලා හරි යම් කිසි දුරකට වැඩේ කරගන්නත් පුළුවන්. හරිද? එතකොට අනිත් එක බලද්දි ලේසි මේක. හරි. අපි බලමු කොහොමද මෙයාව මේ මූල්‍ය ප්‍රකාශන වල දක්වන්නේ කියලා. ඉස්සෙල්ලා ආදායම් ප්‍රකාශය. හරි. මේ උද්ෘතයක් දාන්න යා සම්පූර්ණ එක අපිට දාන්න බෑනේ. හරි. ෂය ආවනේ 90,000. එතකොට මොන ෂයක්ද මේ? යන්ත්‍රයක් තමයි ෂය වෙන්නේ. එහෙනම් යන්ත්‍රයක් ෂය වෙනවා නම් අපි ඒක දාන්න පුළුවන් පරිපාලන වියදම් වල. එහෙනම් දාන්න පරිපාලන වියදම්. දාන්න යන්ත්‍ර ෂය 90,000යි. එතකොට තව එකක් තිබ්බ අපිට කල්බදු පොලියක් ගෙව්ව අපි 24,000ක නේ. 24,000ක පොලියක් ගෙව්ව නේද? 24,000 පොලිය අපිට වියදමක්, මූල්‍ය වියදමක්. එහෙනම් මූල්‍ය වියදමයට අපි දාන්න ඕන කල්බදු පොලි 24,000යි. මේ අවුරුද්ද එක මේ අවුරුද්ද පොලිය දාන්නේ. ලබන අවුරුද්ද පොලිය මේ අවුරුද්දට අපි ගලපන්නේ. මේ අවුරුද්ද පොලිය ගලපන්නේ. හරි. තව එකක් තියෙනවා. මොකක්ද? අපි හදන්න ඕන මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. මම මෙතනින් ගහන්නම්කො මූල්‍ය තත්ත්වයක. මේ ඇති නේද? මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. ඉස්සල්ලාම ගමු මෙයාව.
ජංගම නොවන වත්කම්. මේනි ජංගම නොවන වත්කම්. අපි දන්නවා මේ තීරු තුන. පිරිවැය, සමුච්චිතශය, ශුද්ධ අගය. මේ තීරු තුන. පිරිවැය, සමුච්චිතශය, ශුද්ධ අගය. හරි. වත්කම මොකක්ද? යන්ත්‍රයක්. යන්ත්‍රයේ පිරිවැය 4,50,000යි. මම දහස් වලින් ගන්නවා. දහස් නැතුව ගමුකෝ. 4,50,000යි. 4,50,000යි. අපි ෂේ කරා දැන්ට 90,000යි. එහෙනම් එයාව සමුච්චිත ෂේයට දානවා 90,000යි. එහෙනම් ශුද්ධාගේ විදිහට තවත් අපිට 3,60,000ක් ඉතුරුයි. ශුද්ධාගේ විදිහට 3,60,000ක් ඉතුරුයි. හරි. ජංගම නොවන වත්කම් වල ගැලපීම කරා. ඇයි ඒ? මොකද භාවිතයි තියෙති වත්කම් ගිණුමක්නේ. මෙයාව ජංගම මේ මූල තත්ත්ව ප්‍රකාශ ජංග වත්කම් වල පෙන්විය යුතුයි. ඒ වගේම ෂෙයක් කරලා තියෙනවා නම් ෂෙය වෙන් කිරීමක් කරලා තියෙනවා නම් සමුච්චිත ෂෙය යටතේ අඩු කළ යුතුයි. හරි යමු එහෙනම් ඊළඟට. ජංගම වගකීම් වලට යන්න. වගකීම්. ජංගම වගකීම් වලට ගියා කල්බදු ණය හිමි. කීයද කල්බදු ණය හිමි? ජංගම වගකීම්. ජංගම කොටස මේ තියෙන්නේ 61,600යි. එහෙනම් එයාව ගන්න. 61,600යි. ජංගම කොටස 61,600යි. හරිද? ඊට පස්සේ මේ මොකක්ද? මේ ජංගම නොවන කොටසනේ 1,22,000යි. එහෙනම් දානවා උඩයට මාරු වුණා. කමක් නැහැ මම මෙතනින් දාන්නම්. ජංගම නොවන වගකීම. උඩයට පොඩ්ඩක් මාරු වුණා. ජංගම නොවන වගකීම් වල දානවා කල්බදු ණය හිමි. කීයද? 1,22,400යි. 1,22,400යි. මම මේ මෙතනින් ඉස්සෙල්ලා දැන් මේ ජංගම වගකීම් අහන්නම් එන්න ඕන ඊට කලින්. හදිසියෙ මේ පොඩි ඊඩත් එක්ක මේ මැනේජ් කරගන්න නැද්ද අමතකත් වෙනවා ඒවා. හරි. උඩින් එන්න ඕන ජංගම නොවන වගකීම් 1,22,400යි. ජංගම වගකීම කීයද? 61,600. අන්න ඔය විදිහට මූල්‍ය ප්‍රකාශන වල ගැලපීමක් කරන්න ඕන. සමාගම් ගාන අනිවාර්යෙන් එනවා. බහුවර්ණ ප්‍රශ්න පත්‍රය අනිවාර්යෙන් එනවා. ගොඩක් බහුවර්ණ එකේ අහන්නේ මෙන්න මේක. බහුවර්ණ එකේ අපිට උත්තරේ ලියන්නත් එනවා. ජංගම කොටස කීයද? ජංගම නොවන කොටස කීයද කියලා උත්තරේ ලියන්න එන්නේ. ගොඩක් ලියන්න එනවා. ඉරි ගහන එකට වඩා ගොඩක් මේක. හැබැයි අනිවාර්යෙන් බහුවර්ණ එකේ අනිවාර්යෙන් ගැලපෙනවා. හරිද? යන්ත්‍රයක මෙහෙමයි. යන්ත්‍රවල පිරිවැය 4,50,000යි. පිරිවැය කලින් ගානට ගිහිල්ලා අපි පිරිවැය ලියාගත්ත 4,50,000 කියලා. එතකොට මේ අවුරුද්දේ ෂේ කීයද? 90,000යි. යන්ත්‍ර වලින් ෂේ වෙන් කිරීම ටික අඩු කරනවානේ. යන්ත්‍ර වලින් ෂේ වෙන් කිරීම ටික අඩු කරන නිසා සමුච්චිත ෂේ යටතේ දැම්මා. අඩු වෙන නිසා. එතකොට 4,50,000න් 90,000ක් අඩු වුණාම ඉතිරි ගාන කීයද? 3,60,000. අපි එකට කියනවා ශුද්ධ අගය. ශුද්ධ අගය.